සිංහල ජන ජීවිතය ගැන ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු විලෙජ් ඉන්ද ජංගල් නම් සුවිශේෂී නවකතාවේ කතුවරයා ලෙනාඩ් වුල්ෆ් මහතාය. 1880 වර්ෂයේ නොවැම්බර් මස 25 වන දින ලන්ඩනයේ කෙන් සිටන් නුවර දරුවන් දස දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැනියාව ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් දරුවා උපත ලැබීය. ලන්ඩන්හි ශාන්ත පාවුලු විද්‍යාලය, කේම්බ්‍රිජ්හි ට්‍රිනිටි විද්‍යාලය යන විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලද ඔහු 1902 වර්ෂයේදී උපාධිය හිමිකරගත්තේ. 1904 ඔක්තෝබර් මස ලංකාවට පැමිණි වුල්ෆ් මහතා මුලින්ම යාපනය ප්‍රදේශයේ සිවිල් නිලධාරියෙකු ලෙස සිය රාජකාරිය ආරම්භ කළේය. අනතුරුව නුවර ප්‍රදේශයේද රාජකාරී කළ එතුමා 1908දී ආණ්ඩුවේ සහකාර ඒජන්තවරයා ලෙස දකුණු පළාතේ රාජකාරි භාරගත්තේය. වුල්ෆ් මහතාගේ පාලන දිස්ත්‍රික්කය වූයේ හම්බන්තොටයි. තම සේවා කාලය තුළදී ලත් අත්දැකීම් රැසක් පොදි බැඳගෙන 1911දී එතුමා නැවත එංගලන්තයට ගියේය. 1912දී ඇඩ්ලින් වර්ජිනියා ස්ටෙෆන් මෙනවිය සමග විවාහ විය. වුල්ෆ් මහතා ලංකාවේදී තමා ලත් අත්දැකීම් පාදක කරගෙන 1913දී අපූරු නවකතාවක් ලිව්වේය. ඒ විලේජ් ඉන් ද ජංගල් නම් කෘතියයි. 1960දී නැවත ශ්‍රී ලංකාවට පැමිණි වුල්ෆ් මහතා මෙරට වැසියන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීමත් ඔවුන්ට එතරම් කාලයක් තමා ගැන මතක තිබීමත් පිළිබඳව පුදුමයට පත්වන බව පවසා ඇත. ඔහු 1969 අගෝස්තු මස 14 වන දින එංගලන්තයේ රොඩ්මෙල්හිදී මෙලොවින් සමුගත්තේය. මොන්ක්ස් හවුස් නම් ස්ථානය එතුමා වෙනුවෙන් තැනුණු ලෝකඩ ස්මාරකය වේ. ලෙනාඩ් වුල්ෆ් මහතාට හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වෙමින් එහි විසූ ගැමියාගේ සිතුම් පැතුම් හා චර්යා රටාව මනාව අධ්‍යයනය කර ඇත. දුප්පත් අහිංසක අසරණ ගැමියාගේ දුංකිත භාවය හා කූටෝපක්‍රමවලට හසු වී ක්‍රමයෙන් විනාශ වන ඔවුන්ගේ ජීවිත සිලිඳු හා ඔහුගේ පවුල ඇසුරෙන් ප්‍රතිනිර්මාණය කරන්නට ගත් උත්සාහයක් ලෙස විලේජ් ඉන් ද ජංගල් කෘතිය හැඳින්විය හැකිය. වර එක සුන්දරව දිස්වන මහ වනය නිරන්තරයෙන්ම බියකරු බවම රැඳෙන අමුතුම තැනක් ලෙස එම නවකතාවෙන් හෙළිදරව් කෙරේ. මෙම නවකතාව බැද්දේගම නමින් සිංහලයට අනුවර්තනය කළේ ප්‍රවීණගත් කතුවරයෙකු වූ ඒ.පී. ගුණරත්න මහතාය. මුල් කෘතියෙහි ජීවය රඳවා ගන්නට සමත්වීම නිසා අපට බැද්දේගම බෙහෙවින් සමීප ලෙස රස විඳින්නට හැකියාව ලැබී තිබේ. බැද්දේගම වැනි වූ වනගත පරිසරය පසුබිම් කරගත් තවත් කතා රැසක් සිංහලයට නගා සිංහල පාඨකයා අතර ජනප්‍රිය වූ ගුණරත්න මහතා චූචෙන් එන් විසින් රචිත ද මන්කි නම් ග්‍රන්ථය වානරයා නමින්ද ආර්.එල්. ස්පිටල් විසින් රචිත සර්වේජ් සෙන්චරි නම් ග්‍රන්ථය වන සරණ නමින්ද වැනිෂ් ට්‍රේල්ස් නම් ග්‍රන්ථය මැකී ගිය දඩමං නමින්ද වයා ද වයිට් සම්බරෝම්ස් ග්‍රන්ථය සුදු ගොනා නමින්ද පරිවර්තනය කළේය. සිනිඳු සිය සොහොයුරිය වන කරලිනා හාමිද හින්නි හාමි පුංචි මැනිකා යන දියණියන්ද සමග බැද්දේ ගම නැමැති ගමෙහි වෙසෙන දඩයක් කරුවෙකි. එක් දියණියක වන හින්නි හාමි ගම්මුන්ගේ මිත්‍යා විශ්වාසයක් හේතුවෙන් මරණයට ගොදුරු වන අතර පුංචි මැනිකා ගමේ ආරච්චිගේ මස්සිනා වන බබුන් සමග විවාහ වේ. එම විවාහයට ආරච්චිගේ පවුලේ අය විරුද්ධ වෙති. ඒ අතරතුර ගමට එන ප්‍රනාන්දු නැමැති වෙලෙන්දා පුංචි මැනිකා සිය වසඟයට ගැනීමට උත්සාහ කරයි. සිය ප්‍රයත්නය අසාර්ථක වූ තැන ආරච්චි සමග එක්ව බබුන් බොරු නඩුවක පටලවා සිරගේට යැවීමට ඔහු කටයුතු කරයි. මේ සියල්ලෙන් කම්පනයට පත්වෙන සිලිඳු ආරච්චිට සහ ප්‍රනාන්දු මුදලාලිට වෙඩි තබා ඝාතනය කර මුලා දෑනීන්ට බාර වෙයි. එහිදී ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වේ.
වෙහෙසත් බඩගින්නත් ලෙඩ දුකත් ශරීර ශක්තිය මෙන්ම මානසික ශක්තිය දුරා බොනවා. ඇගේ සම ඇටයට ඇලි රැලි වැටේ කියා ලැම වියලී ගොසින්. මේ ගම්වල ගැහණියක් අවුරුදු 30-40 වන විටත් මැහැල්ලක්. මෙහි කිසිම මිනිහෙක් හෝ ගැහණියක් පරමාවිෂ වැළඳීමට සමත් වෙන්නේ නැහැ. කාර්ලිනා හාමිගේ වයස 80ට වඩා 90ට කිට්ටුයිද කියා හෝ 90ට වඩා 100ට කිට්ටුයිද කියා හෝ කීම උගහටයි. ඒ තරම් මහලුයි. කැලෑ ජීවිතයේ ලකුණු ඇගේ ශරීරයෙහි ඇඳී තිබුණා. නිරිත දික තද සුළඟට ඇඹර වී ඇටුවන් බැහී කිය ගහක් මෙන් ඇගේ ශරීරයේද නැඹී ඇමිරී තිබුණා. මුහුණේ සීන්ව කිය අත්පාවලත් සම ගසක පොත්තක මෙන් ගොර හැඬිව රැලී වැටී ඇටයට ඇලී ගියා. කුඹුක් වැනි ගස්වල පිටපොත්ත තනින් තන ඉකිලී සුදුව යන්නක් මෙන් ඇගේ සමේද තනින් තන දුබුරුවන් සුදු පුල්ලි නැගී තිබුණා. කම්මුල් වල මස දිය වී සම ඇකිලී ගොසින්. දත් නැති කට ඇතුළට වැදුණු දෙතුල නාසයට යටින් පෙනුනේ කෙළවලින් තෙමුණු රේඛාවක් වගේ. අප්‍රාණික පටල සහිත දෙනෙත රැලි වැටුණු නළල් තලයට යටින් 100 ගණන් රැලි අතර ගිලී තිබුණා. දෙනෙත අන්දව නොතිබුණු නමුත් පෙනීමක් නැතිසේ එය මැලවී ගොසින්. සිත මැලවී යාම නිසායි. ශරීරයට පෙර සිත නැති වී යාම සාමාන්‍යයෙන් කැලෑබත ගම්වල ගැහැණුන් අතර බහුලව දකින්න ලැබෙන ධර්මතාවයක්. ඒකාකාර ජීවිතයත් දැටි උණුසුම් වාතය සමග කෙලවරක් නැති ගසුත් කෙලවරක් නැති කම්කටොළුත් හමුවේ ඔවුන්ගේ චේතනා ශක්තියත් කල්පනා ශක්තියත් වේදනා ශක්තියත් විලීනව මිය යන්නේය. මේ සිදුවන්නේ හොඳ දේශගුණයක් නැති රටක පිරිමින් පිරිපුන් වූද ගෑනුන් දරුවන් උසුලන්නා වූද වයසකයි. පිරිමි මේ අවස්ථාවේ සිටියදී පවා හේන්වල කුඩා කැලේ එලි කර දීම ධාන්‍ය වැපිරීම වැනි වැඩට උදව්වට යති. එහෙත් ඔවුන් වැඩේ කරන්නේ ආසාවකින් හෝ සිහියකින් නෙවෙයි. ගව මහීසාදීන් හෝ යන්ත්‍ර සූත්‍රාදියා ක්‍රියා කරන්නාක් හෝ මෙනි. ඔහු එවැනි කටයුත්තක යෙදී සිට ඒ අවසන්ව ආපසු ගෙදර විට මිදුලට වී අඳුරු දෙනෙත් විහදා හිස් පැල්මෙන් බලාගත්තත බලාගෙන අතක් පයක් නොසොල්වා පැය ගණන් එක තැනකට වී ඉඳී. මේ අතර ඔවුන් පවත්වන එකම ඉරියව්ව නම් සිහින් දිග අතක් බඳ වටා යවා වඳුරකුමෙන් පිට කැසීමක් පමණි. ගැහැණුන්ද කලරැගෙන දියගෙන යමට මඩ සහිත දියවලවල් කරා යයි. ගෙවල් වල ආහාර පිසදෙති. කෙලින් කටින් සිටින්නට පුළුවන්කමක් තිබෙනතුරු ඔහු තමන්ගේ කොටස ඉටු කළ යුත්තාහුයි. නිතර පාහේ තමාටම යම් දෙයක් කොඳුරු ගන්නා ඔහු කෑම කති. නිදා ගනිති. කිසිවෙකු සමග කතා නොකරති. එසේ මන් හැම දෙනාද උන්හා කතා නොකරයි. උන් ජීවත් වුණේ වේදනාව පවා හොඳ හැටි නොදැන ජීවිතයේ සන්ධ්‍යා සේයාවේය. කාර්ලිනා හාමිද මේ සන්ධ්‍යා සේයාවට ඉක්මනින්ම වැටී ගත්තීය. වනයේහි වැඩීමත් පිරිහීමත් එකසේ වේගවත්ය. සිලිඳුට හා බබුන්ට විරුද්ධව නඩු විභාගය හෝ ආරච්චිත් ප්‍රනාන්දුත් මැරීම හෝ සිලිඳුගේ නැතිවීම හෝ එතරම් මැගේ සැලකිලට භාජනය නොවීය. විපත්ති ගණනාවක්ම සිදුවීගෙන යන බව සිහිනයක් මෙන් ඈට පෙනී කිය නමුත් කරුණු වශයෙන් ඒවා සලකා ගැනීමට ඇගේ පටල සහිත මොලේ ශක්තිමත් වූයේ නෑ. ඈ කලේ තමාටම තොල් මතුරා ගනිමින් සිරිත් පරිදි වීම් පිසීම් වලට වැවෙන් දියගෙන උත්වීම පමණයි. ඈ පුංචි මණිකා සමග කතා නොකළාය. ඈහා කතා කිරීම හෝ යම් යම් දේ ඇගෙන් විචාරීම නිෂ්ඵල වැඩක් බව හොඳ හැටි දැනගත් පුංචි මණිකාද කාර්ලිනා සමග කිසිවක් නොදැඩුවාය. සිලිඳු මරණීය දණ්ඩනයට පත් කිරීමෙන් මාසයකට පසු පළමුව පැවති ස්වභාවික තත්ත්වයට ගම පැමිණි බව බැලූ බැල්මටම පෙනුනි. ඇත්ත වශයෙන්ම එහි ඇතිව තිබුණේ ලොකුම වෙනසකි. ඒ කුඩා ගමකි. ක්‍රමයෙන් පිරිහී ගොස් අවටින් තෙරපාගෙන එන මඟ අවටින් තෙරපාගෙන එන මහබැත්තට බත් වී යන වනගත කුඩා ගම් වලින් එකකි.
එක පහරකට එක දවසකින් එහි තිබුණු ගෙවල් 6න් එකක් නැති වෙයි. 25 දෙනෙකු පිරිසෙන් 7 දෙනෙක්ම නැති වූහ. ආරච්චි රාලලාගේ මරණයෙන් පසුව ආරච්චි හාමිනේ නැන්චෝ හාමි ගම හැර යන්නට තීරණය කරගත්තාය. හේන් වැඩ කිරීමට තරම් නොවැඩුණු දරුවන් සමග තව ඉදිරියටත් බැද්දේගම වාසය කිරීමට ඈට පිළිසරණක් නැත. ආරච්චිගේ නෑදෑයන් පදිංචිව සිටින කොටගොඩ නම් හොඳට වී කුඹුරු හා පොල් වතු ඇති අවුරුදු පතා හොඳ හැටි වැස්ස පවතින සැපවත් ගමකි. තමාට කොටගොඩ නෑදෑයන්ගෙන් ඉඩම් කැබැල්ලක් ලබාගත හැකි බවටත් එහිදී දූදරුවන්ට හිරහිදලන් ගැනීම වඩා හොඳින් කරගත හැකි බවත් ඈ දැන සිටියා. ආරච්චි මායියා හැමදාමත් කීවේ මේ ගම කිසි කලක කිසි කෙනෙකුට වගතුවක් නොවන සාපලත් ගමක් බවයි. ඈ කෝරළේ මහත්තයාගෙන් తాවකාලිකව ඉල්ලාගත් කරත්තයක තමා සතු බඩුමුට්ටු ටිකත් පටවාගෙන ළමා ලපරිනුත් කැටුව කොටකොඩ බලා පිටත් වූවාය. ආරච්චිගේ ගෙයි වාසය කරන්නට කෙනෙකු නොවූයෙන් ඒ කැලයට ඇරිනි. අපල කෙනදෙන අසුබ නිමිති ඇත්තේ යයිද අවතාර අඩිකෝඩවලින් පිරුණේ යයිද ප්‍රසිද්ධව ගිය මේ ගෙයි වාසයට ඒමට තරම් සැහැසි වූ කිසිවක් ගමේ නොවූයේ. මේ ගෙය වනයට විරුද්ධව දික්ක සටනක යෙදී සිටිනසේ පෙනිනි. මුලින්ම වැට අතර කුඩා ගස් හා පඳුරු ගණව වැඩි වැට යට කරගත්තේය. දෙවනුව අලු පැහැති කොළ හා දම් පැහැති මල් ඇති වරා පඳුරු හා මාන පඳුරුද දිග තියුණු කටු ඇති පතොක් පඳුරුද වැට අත්තරින් රිංගාවුත් මිදුලටත් ගේ බිත්තිවලටත් හා දොරකඩටත් ලං විය. ආරච්චි ගෙදර බිත්තිසාද තිබුණේ ගමේ අනෙක් ගෙවල් බිත්තිවලට වඩා ඝනකමටත් ශක්තියටත්ය. ඊසාන දිගින් එන තද සුළඟට ගසාගෙන යන්ට පොල්ලතු එහි නොවීය. වහලට උළු සෙවිලි කර තිබුණු හේනි. ඊසාන දිග සුළඟ හා වැස්සද අවුරුදු 2ක් තිස්සේ උත්සාහ කොටත් ගෙයි මැටි බිත්තිවල සවිය මැඩලන්න සමත් නොවීය. බිත්තිවල තැනින් තැන මැටි ඇද වැටීමෙන් වරිච්චි කෝටු තෙත් සුළඟට අසුවීම නිසා ඉන් මුල් ඇද දළු ලියලා රිකිලිලා වැටෙන්නට වන. කුරුල්ලන් ගෙනවුත් දැමුවා වූද සුළඟින් ගසාගෙන ආවා වූද ඇට නිසා ගේ වහලේ උළු අතර ලොක්කු කුඩා පඳුරු හැදෙන්නට පටන් ගතී. ලොක්කු දලුක් පඳුරක් වහල මත වැටි උළු එහා මෙහා කරමින් මුල් ඇදුනේය. බිත්ති අතර කැලය වැටි ගෙය ඔබාගත්තෙන් බිත්ති බිඳ වැටි වහල බිමට පාත්තිය. කුඩා රතු උළු කොට තනහා වල් පඳුරු වලින් වසා ගත්තේය. බිත්තිවල වරිච්චි කෝටු විශාල පඳුරු බවට වැඩුණේය. ලොකු ගස්ත මතුවන්නට විය. තුන්වැනි වැස්ස අවසානයේදී මුළු වත්තේත් ගේත් කැලයේත් වෙනසක් නොවුනි. ආරච්චිගේ ගේ කැලයට යා
අනෙක් ගම්මුන්ගෙන් ඈ ඒ ගැන විමසූ විට උන්ගේ සමහර කෙනෙක් කිව්වේ බබුන් සිරයට ගොස් 5 මාසයක් යයි කියලා. තවත් සමහරක් කිව්වේ 7 මාසයක් කියලා. එකිනෙකා සමග කලහ කරමින් කෑකෝ ගසමින් මාස ගණන හරියට තීරණය කර ගැනීමට සියල්ලෝම උත්සාහ කළා. බබුන් හිරේට ගියේ සිංහල අවුරුද්දට මාස 2කට පෙරයයි කී කල මාස 2කට නෙමෙයි 1 මාසයකට පෙර. මාසකට කලින් වෙන්න බෑ. මොකද තව නැහැ නෝ එහෙන් කැපුවේ. බැබුරුව විතරක් නේද? නෑ. 3 මාසකට කලින් වෙන්න ඕන. මෝඩයා 3 මාසයක් මොකද කුරක්කන් අනූද වී වගේද? මෝඩ කවුරු දන්නේ මෝඩ? කටවහපන් කොහමටත් බබුන් ගියේ අවුරුද්දට ඉස්සර වෙලා. අවුරුද්ද පහු වෙලත් දැන් මාස 6ක් වෙනවා. මගේ හේනම පුරලා දැන් හරියට මාසයයි. කවුරුත් අහලා තියෙනවද අවුරුද්ද පහු වෙලා මාස 5ක් ගිහින් හේනක් වපුරන බවක්? අවුරුදු පහු වෙලා තව මාස 3කට වැඩිය නැහැ. පුංචි මැනිකා මේ බහු කතාවලට කන්දී පැය ගණන් සිට හැන්දෑවට කමරු පිටිය දෙසට වැටි ඇති පාර දිගේ ටිකක් දුර යනවා. ඈ එසේ යන්නේ මගදී බබුන් හමුවේ යන ස්ථීර බලාපොරොත්තු ඇතුවයි. සිලිඳු කීවාක් මෙන් බබුන්ගේ පැමිණීමෙන් පසු සියලුම කරදර ඉවර වී ඔක්කොම හොඳ වේ යයි බලාපොරොත්තු ඇතුවයි. එහෙත් බබුන් නොපැමිණීම දවස් ගතවන්ට ඇගේ විශ්වාසයත් බලාපොරොත්තුවත් දෙදරුම් කෑවා. අනාගතය පිළිබඳ බියෙන් ඈ තැතිගත්තා. 6 මාසය නියම වශයෙන්ම ගත වී කියේයි හැම දෙනාම පිළිගන්න දවස එළඹුණා. ඒත් බබුන් නම් පැමිණියේ නෑ. ඔහුට කිසියම් විපතක් සිද්ධ වෙන්නේ නැති. භාග වේලාවට අසනීප වෙන්නත් පුළුවන්. නැත්තම් හිරගෙදර මුලාදෑනීන්ට ඔහු මතක නැති වෙලා යන්න පුළුවන්. හිරගෙදර ගියාම මිනිහෙකුට මොනවා වෙනවාද කියන්න බෑ. යනාදිය එක එකාගේ කටින් කියවෙන්න පටන් ගත්තා. අන්තිමට ඈ විමසුවේ අලුත් මුලාදෑනියා වූ පුංචිරාල වෙදරාලකින්. මිනිහා අනුමානයක් නෑ මෙරෙන්ඩ ඇති. පුංචි මැනිකාගේ හදවත දෙදරුම් කෑවා. ඈ තමාගේ ලොකු ඇස් දෙක වෙදරාලගේ මුහුණට හෙළූ ගමන් නොසලී සිටියා. ඔව් මං හිතනවා මිනිහා මැරිලයි කියලා. හිරගෙදරට යන මිනිස්සු උන් හිටි හැටියේ මැරෙනවා. වැඩියෙන්මත් ඔය බබුන් වගේ හයි හත්ති ඇති මිනිස්සු. ලෙඩට බේත් කොච්චර තිබ්බත් කරුමෙට බේත් තියෙනවෑ. මිනිස්සු හිරගෙදර උන්නා හිටි හැටියේ මුල්ලකට ගිහිල්ලා වැටෙනවා. මැරෙනවා. දැන් උඹට කරන්න දෙයක් නෑ. කවුමෙට දෙන්න බේත් නෑ. ඔබ මේ ගමේ ඉන්න කවුරු හරි කසාද බැඳගනි. ඉලන්දාරියෙක් නැත්තම් නාකියෙක් වුණත් මොකක්ද ඇති වැරද්ද? කසාද බැඳගනින්. ගම් ඉවුරේ අලියට නරි අදිනවයි කියලා අනිත් අලි ගඟේ නාන්න නැතුව අරිනවද? රාලහාමි ඇත්තටම මේ ගැන මුකුත් ආරංචියක් දන්නවද? එයා මලයි කියලා දැනගන්න ලැබුණද? මං අහපු ආරංචියක් නැහැ. කාගෙන්ද ආරංචිය අහන්නේ? උඹට ආරංචියක් දැනගන්න ඕන නම් ඒකට යන්න ඕන හිරගෙදරට. දවස් ගානක් තිස්සේ යන්න තියෙනවා. ඉස්සර කඹුරු පිටියට ගිහින් ඊට පස්සේ බස්නා ඉර පැත්තට යන්න ඕන. තංගල්ලට යන මහ පාර දිගේ. හිරගෙදරින් ආපුවාම උඹට දැනගන්න පුළුවන් වෙයි. පුංචි මැනිකා නිශ්ශබ්දවම වෙදරාලගේ ගෙයින් සෙමින් දොරට බැස ගෙදර ගියා. සිර ගෙදරට ගොස් බබුන් ගැන විමසන්නට දෑ සිතාගත්තා. නන් නොදන්නා රටකට තනිව යාම ගැන සිතන විට පවා ඇතුළ බිය උපන් නමුත් මේ සැකේ හිසේ තබාගෙන ගමේ ජීවත්වීම අමාරු කාරණයක් වූ හෙයින්. කෙසේ නමුත් තංගාලටම ගොසින් එන්නටම ඇය අධිෂ්ඨාන කරගත්තා. පිළියෙල කරගත් කුරක්කන් රොටි කීපයකුත් ගමන ගැන ඇසූ ගම්මුන්ගෙන් ලැබුණු තවත් දාන්න යට ටිකකුත් ලේන්සුවක ඔතාගෙන ඇය කඹුරුපිටිය බලා පිටත් වුණා. කඹුරුපිටිය දක්වා වූ ගමනේ මුල් කොටසේ මග ඇයට හොඳ හැටි පුරුදුයි. ගමේ අනිත් ගැහැණුන්ට මෙන් ඇයට කැලය මැද තනිව යන්න බියක් දැනුනේ නෑ. ඇයට ගමනේ කරදරය පෙනුනේ තංගල්ල දක්වා බටහිරට වැටී ඇති මහ පාරට වැටුණු පසුවයි. සුදු දූවිලි සහිත කෙලින් දිවෙන මහ පාරේදී ඇයට භයානක විදිහේ තනිකමක් දැනුණා. ලුණු හෝ වී හෝ පැටවූ මහ බර කරත්ත නොකඩවා මගදිකට හමුවන්න වුණා. කරත්තකාරයන් නරක මිනිසුන් බව ඇ පිළිගෙන හිටියා. ඔවුන් පිළිබඳ
ගම්බදව කෙරෙන දරුණු කතාවන් ඈ හොඳට අසා පුරුදුයි. එහෙයින් පාරේ ජීවිතය ගැන ඈ බොහෝ හේයින් බිය වූවා. නිශ්චල කැලයක තනිව ජීවත් වීම ඈට මහකාරියක් නෙවෙයි. ඈ කැලය දන්නවා. ඈ කැලේට අයිති. ඒත් පාරේ නොකටවා ඇදෙන මිනිසුන් පෙළ නාදුරන මුහුණු පරීක්ෂණාත්මක අමුතු විලාසයකින් තමා දෙස ඇසි පිය නොහෙලා ෂණයකින් බලා සිට ෂණයකින් තමා පසුකොට යන ඇස් ඈ මේ ඉන්නේ කෙතරම් තනි ලෝකයකද යන හැඟීම ඈ කෙරෙහි ඇති කරවුවා. ජනාකීර්ණ සමහර ගම්මැදින් බියපත් සිවල් දෙනකමින් බියෙන් ඇලලී ඇකිලී යන විට ඇගේ මේ තනිකම ඈට දැනුනේ වඩාත් බලවත් ලෙසින්. ගම්බද කඩෑසල එකතු වී සිටින පිරිස් ලිං ළඟ එකතු වී ඕපදූප කතා කරන ගැහැණු මග යන එන මිනිසුන් යන සියල්ලෝම විමසුම් සහිතව ඈ දෙස බැලුවා. විශාල ගණනක් මුහුණු අතර තමා අඳුනන එකද මුහුණක් නොපෙනුණා. කඩේකට හෝ කෙපැලකට හෝ ලංව රාත්‍රියේ නිදාගන්නට ඉඩ දෙන්නේ යයි කෙනෙකුගෙන් ඇසීමට ඇතුළ ධෛර්යයක් නොවුණා. රෑපවුවී බඩගින්නත් තෙහෙට්ටුවත් වැඩි වන විට මගසල කුඩා ලැහැබකට රිංගා නිදා ගැනීම මැනවී යයි සිතාගත්තා. පුංචි මැනිකා තංගලට පැමිණෙන්නට පෙර ඈට බොහෝ වෙහෙසද බඩගිනද දැනුණා. නගරයේ දැලක් මෙන් ඒ මේ අත වැටී තිබුණු පටු පාරවල් ඇගේ ප්‍රාන්තය දියුණු කරවුවා. අන්තිමේදී වෙළඳාම් පෙරට අවුත් වැටෙන තුරු ඈ නගරයේ ඒ මේ අත ඇවිත්තා. ඒ වෙළඳාම්පල ඇරුණු දවසක් 400ක් 500ක් පමණ වූ පිරිස පටු භූමි භාගයේ කැටි වී සිටියා. එළවලු පළතුරු ධාන්‍ය වර්ග රෙදි පිලි හැලි වලන් ආදී නොයෙක් බඩු වලින් වෙළඳපොළ පිරී තිබුණා. හැම දෙනෙක්ම එකට කතා කළා. එකට කෑ ගැහුවා. අත්පා සැලුවා. වෙළඳාම්පලේ ශබ්දය පුංචි මැනිකාගේ බිය දියුණු කළා. එහින් ඒ තැනින් වහා පලා ගොස් වෙන පටුපාරකට වැටි එයින් නගරයේ මැද හරියෙන් නැගුණු කඳු පාමුලකට පැමිණියා. එහි දෙපැස ගෙවල් තිබුණේ නෑ. ඒත් කන්ද මුදුනේ විශාල ගොඩනැගිල්ලක් පෙනුණා. එහි මිනිස්සු හිටියේ නෑ. මහලු මිනිහෙක් පමණක් කඳු බෑවුමේ හිඳගෙන ගල මත වියලි තනපත් උලමින් සිටි කෙට්ටු ඒදෙනුන් 5 දෙනෙකු දෙස බලාගෙන සිටියා. ഘോഷා සහිත කලබල වීදි වලින් තැතිගෙන සිටි පුංචි මැනිකා ජන ශූන්‍ය නිශ්චල ස්ථානයකට පැමිණීම ගැන ආනන්දිතව එහි යන තියාගෙන හිඳගත්තා. එහි සිටි ඇලදෙනුන්ගෙන් එකෙක් ඉන්ද හිට කහින ශබ්දයත් වෙළඳාම්පල පැත්තෙන් යන්තමට ඇසෙන මිනිස් කටහඬත් ඇර වෙන කිසිම ශබ්දයක් එහි තිබුණේ නෑ. තමා ඉදිරියේ තිබුණු විශාල සුදු ගොඩනැගිල්ල දෙස හිස ඔසවා ඈ බැලුවා. බිත්තිවලට හිරු එළිය වැටීමෙන් ඒ දීප්තිමත්ව බැබළුණා. බබුන් සිටින හිරකය මෙය විය හැකිදයි ඈ සැක කළා. හාමතේ සිටින එළදෙනුන් 5 දෙනා අතර හිඳගෙන උන් මහල්ලාද ඈට පෙනුණා. ඔහු දැකීමෙන් ඈට සිහි වූයේ සිලිඳුයි. ඔහු එහි නොසැලී හිඳගෙන කඳු පාමුල පොල්ගස් දෙස නෙත් හෙලා ගත්වනම උන්නා. රැක බලාගෙන සිටි එළදෙනුන්ගෙන් මෙන් ඔහුගේද වියලී ඇකිලී කිය සමට යටින් පිහිටි ඉලකෝටු ගණන් කළ හැකි වුණා. කලබලකාරී ආඩම්බර නාගරිකයන් දැකීමෙන් තැතිගත් පුංචි මැනිකාට දි รา පත් මහල්ලාගේ දැකීම දන්නා අඳුනන හිතවතුන්ගේ දැකීමක් වෙන්න උනා. මහල්ලාද කැලෑවකින් එළියට ආ කෙනෙකු විය හැකියි. පුංචි මැනිකා මහල්ලා ළඟට ගොස් ඔහු ඉදිරියේ හිටගත්තා. මහල්ලා වරක් ඈ දෙස නෙත්හිලා බැලුවා. පල් වතුරක මුහුණට වැසී තිබෙන පටලයකට හා සමාන පැහැ ඇති පටලයකින් ඔහුගේ දැනෙත් වැසී තිබුණා. ඔහු නැවතත් පොල් අරඹ දෙසටම බැල්ම යොමු කොට නිශ්චලව හුන්නා. සීයේ අර පේන්නේ හිරගෙදරද? හිරු රැසින් උද්දීප්ත මහා ගොඩනැගිල්ල පළමු වරට දැක බලන්නකොමින් ඒ දෙස සෙමින් නෙත්හෙලා බැලූ මහල්ලා පුංචි මැනිකා දෙසට හැරුණා. ඔව්. ඇයි? මගේ මිනිහා ඒක ඇතුලේ වෙන්න පුළුවනි. එයා මේ හිරගෙදරට එව්වා. මාස ගණනකට ඉස්සර. ඒක බොරු නඩුවක්. එයා මාස 6කට හිරේට නියම වුණා. දැන් මාස 6 පහුවෙලා ඒත් එයා ගමට ආවේ නෑ. මම බොහොම දුර ඉඳලා ආවේ.
මට බොහොම මහන්සියි සීයේ. මම බොහොම කරදර විඳගෙන ආවේ එයා හොයන්න. එයා මේක ඇතුලේ ඇති. මහල්ලාගේ දෙනෙත් යළිත් පොල්ලරම දෙසටම යොමු වුණා. ඔහු හැල හොල්මනක් නැතුව හිටියා. උඹේ ගම කොහෙද ළමයා? මං ආවේ බැද්දේ ගම ඉඳලා. පැත්තේ ගම. ඔව්. මන් දන්නවා. බොහෝම ඉස්සර හිට දන්නවා ඒ ගම ගැන. මාත් ඒ පැත්තේ තමයි. බැද්දේ ගමටත් එහා මහවෙලගම. උඹ ගමට ඵලයන් ළමයා. ඉතින් මගේ මිනිහා සීයේ. එයාට මොකද උනේ? මහල්ලා ඉතා හෙමින් හිසහරවා මහා හිරකය දෙසේ නෙත් යොමු කළා. හිරුරැස් මහල්ලාගේ මුහුණට කෙලින් වැටුණා. ඔහුගේ මුහුණ වයසින් හා දිලිඳුකමින් වැහැරී රැලි වැටි ඇකිලී තිබුණා. ඔහුගේ දෙනෙත් හිරකයින් එළඳෙනක් කරා යමු වුණා. එළදෙන ඇස් නෙරවා හිස දික්කරගෙන නිශ්චලව සිට තදින් කහින්න පටන් ගත්තා. දෑල හකුළුවාගෙන ඈ කැස්සේ ඉතා වේතනාවෙන්. කැස්ස නතර වුණු පසු එළදෙන යමකු සොයමින් මහා පොළොව තොළු ගාන්ට වුණා. මහල්ලා තමාටම කියාගන්නාක් මෙන් මෙසේ කිව්වා. කවදාවත් මිනිහෙක් ඕකෙන් එළියට එන්නේ නෑ. කොහොමද මිනිහෙක් ඕකේ ඇතුලේ ජීවත් වෙන්නේ? හැමතිස්සෙම බිත්ති වලින් වට කරගෙන. මේ ටවුන් වල මිනිස්සුන්ට ඕකේ ගානක් නෑ. නමුත් අපි මං හොඳට දන්නවා මං මහවෙල ගම මිනිහෙක්. ඔන්න ඔයහට කැලේ මැද්දේ ගමක්. අද වුණත් ගමට යන්න මං ලෑස්ති. නමුත් මට වයස වැඩි. මිනිහෙක් නාකි උනායින් පස්සේ හේවයි ඉඳලා වැඩක් නෑ. නමුත් උඹ ගමට ඵලයන්. ගම අත්තරලා යන එක මහ මෝඩකමක්. හේවයි හැමදාම බඩගින්නේ තමා. මන් දන්නවා මට මතකයි. තමන්ගේ පැල්පතයි මිදුලයි කැලෙයි තමන්ට නිදහසේ තියෙනවා. මේවයි ගෝසාවයි කලබලෙයි කරදරයි විතරයි. නිම්මාවකින් නැතුව ගෙවල්. ඒත් හිරගෙදරින් අහන්න ඕනේ ඉස්සර වෙලම මගේ මිනිහා ගැන. ඇයි යව නතර කරගෙන ඉන්නේ? ඕකට ගිය මිනිහෙක් කවදාවත් එළියට එන්නේ නෑ. හැබැයිටම මන් දන්නේ නැත්ද මගේ පුතත් ඔය හිරගෙට ගියා. තව අද වෙනකන් ඇහැට දැක්කේ නෑ. එයාගේ නඩු ඇහුවේ මේ තංගල්ලේ. මගේ අතමිට තිබුණා. ඔක්කොම ඒ නඩුව වෙනුවෙන් වියදම් කළා. පුතා හිරකෙන් ආපහු එන තුරා මං බලාගෙන හිටියා. කිසි දවසක ආවේ නෑ. එන්නෙත් නෑ. උඹේ මිනිහටත් ඒකම තමා. දැන් උඹ ආපහු ඵලයන් උඹේ ගමට. පුංචි මැනිකාගේ බඩගින්නට හා තේට්ටුවටද මහල්ලාගෙන් කතාවෙන් උපන් සන්තාපයක් දුකත් එකතු වුණා. ඈ නිසෝල්මන්ව වැළපෙන්නට වුණා. හඬලා වැඩක් නෑ ළමයා.
මං දැන් හොඳටම වයස මිනිහෙක්. මට වඩා හොඳින් ඔය ගැන දන්නා කෙනෙක් තවත් මෙහෙ නෑ. මේ හිරගෙට ගිය කෙනෙක් කවදාවත් ආපහු ආවේ නෑ. උඹ දැන් ඉක්මන් කරලා ගමට යන එකයි වඩා හොඳ. පුංචි මැනිකා එතනින් නැගිට සෙමින් කන්ද නැග හිරකේ වටේ ගියා. එහි වූයේ එකම දොරටුවයි. ඒ තැනින් තැන යකඩ ඇනවැත්තු විශාල ඝන ලී දොරක්. ඈ බයෙන් දොරට තට්ටු කළා. ඇතුළට නොඇසෙන තරම් ඉතා හිමින් තට්ටු කළා. නැවත බිත්තියට ඇලවී ඉඳගෙන බලා හිටියා. පැය ගානක් ගත වුණා. කිසිම අමුත්තක් වුණේ නෑ. දොර වැසූ ගමන්මයි. සිරගේ ඇතුලෙන් කිසිම ශබ්දයක් ඇසුන්නේ නෑ. කන්ද පාමුල තන උලන එළදෙනුන් 5 දෙනා හා මහල්ලා හැර පෙනෙන මානයක කිසිම සතෙක් හිටියේ නෑ. තමා සිටින තැනට තද හිරු රැස් වැටෙන විට බිත්තියේ හෙවන දිවෙන හැටියට එහා මෙහා වෙමින් මොකක්දෝ අමුත්තක් සිදුවෙන තුරු ඈ බලාපොරොත්තු සහිතව එතෙන්ටම වී හිටියා. බොහෝ වේලාවකට පස්සේ දොර ඇරුණා. කාකි ඇඳුම් කට්ටලයක් හා තොප්පියක් දැහැඳ පොල්ලක් අතින්ගත් මිනිහෙක් එයින් එළියට ආවා. ඔහු ඈ දෙස බලා තියුණු සරයකින් මෙසේ ඇසුවා. උඹ මොකද මෙතන? මගේ මිනිහ බලන්න ආවේ අයියා. එයා මාස 6කට හිර ගෙදරට එව්වා. මාස 6 දැන් පහු වෙලා. එයා ගමට ගියේ නැහැ. මිනිස්සු කියනවා එයා මැරිලයි කියලා. ඒක ඇත්තද? මොකක්ද එයාගේ නම? කොහෙද ගම? එයාගේ ගම පැද්දී ගම. නම? කොහොමද මම එයාගේ නම කියන්නේ අයියා? ඇයි මෝඩියේ මොකක්ද මේ මිනිහට කියාපු නම? එයාට කිව්වේ බබුන් කියලා. මොන වැරද්දටද හිරේ වැටුනේ? ඒක බොරු නඩුවක්. ආරච්චිගේ ගේ බින්දයි කියලා. ඒ මිනිහා. හරි. ඊට පස්සේ ඒ ආරච්චිවත් මැරුවා නේද? ඔව් ඔව්. ඒ මැරුවේ අපේ අප්පුච්චි. ඔව්. එයාත් මෙහෙ හිටියා. මේ උඹලගේ සල්ලි එහෙම තියනද ගෑණියේ? නැහැ අයියා. සතයක්වත් නැහැ. අපි බොහොම දුප්පත් මිනිස්සු. එහෙනම් අපට බෑ මෙහිදි මොකුත් කියන්න. උඹ කමුරු පිටියට ගිහින් ඒජන්ත හාමුදුරුවන්ට පෙත් සමත් දීපන්. අයියා දැන් කීවනේ මගේ මිනිහා දන්නවයි කියලා. ඉතින් මට කීවට ඇති වැරද්ද මොකද්ද? එයා දැන් මෙහි ඉන්නවද? එයාට මොකද උනේ? දවස් ගානක් තිස්සේ මම මෙහෙට ආවේ මේක දැනගන්න. මට තවත් කරදර කරන්න මාව එලවන්නේ ඇයි? හොඳයි. කරුණාව වේලිච්ච කුඹුරට වැස්සක් වගේ කියනවනේ. ඒත් තුම ඉල්ලන්නේ වේලිච්ච කුඹුරට තවත් නියඟ. මන් දන්නවා මිනිහා මෙහෙ හිටියා කියලා. මිනිහා මෙහෙදි මලා. දැන් මැරලා මාස 2ක් වෙනවා. හිරපල්ලා තම කතාවෙන් බලාපොරොත්තු වූයේ හිස අත්බදාගෙන කෑගසනා ගැහණියෙක්ගේ විලාපයක්. එහෙත් පුංචි මැනිකා නිශ්ශබ්දවම එතනින් ගොස් නැවතත් බිත්තිය අතර ඇනතයා ගැනීම ඔහුගේ මවතියට හේතු වුණා. සාමාන්‍ය අන්දමට ශෝකය ප්‍රකාශ කිරීමට ඇගේ සිතට වැදුණු පහර තද වැඩි. කඳුලක්වත් නොහෙලා ඇය බලා සිටියා පමණයි. තමා ගමට යා යුතු යන බලවත් හැඟීමත් තමා තනවී සිටින මේ නගරයෙන් පිටව සිය ගමට යා යුතු යන දැඩි ආශාවත් ඇයට ඇති වුණා. එහිදී තමාගේ මිදුලට වී වන රොදට පිටුපසින් හිරු සැඟව යන සිටි බලාගෙන නිදහසේ හිටිය හැකියි. පුංචි මණිකා එතන වැඩි වේලාවක් නොරැඳී කන්දේ පහළට බැස්සා. මහල්ලා තවමත් ඒ හුන් තැන පොල් අරම දෙස බලාගත් වනම සිටියා. කවදාවත් ඕකෙන් පිට වෙලා එන්න ඉඩ හම්බ වෙන්නේ නෑ මිනිහෙකුට. මං උඹට කිව්වනේ. එයා මැරිලා සීයේ. ඔව් ඕකට ගිය කෙනෙක් ආයේ එන්නේ නෑ. උඹ ඵලයන් ළමයා ආපහු ගමට. මං යනවා සීයේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් හමු වෙමු.
තවමත් අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.